ආයිබෝවන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා අද බදාදා පියුම් වෙලත් එක්ක එකතු වෙන ඔබ හැම දෙනාටම ඔබ දන්නවද හජ්ජි උත්සවයේ ඉතින් ලොව පුරා ඉස්ලාම් භක්තිකින් බොහොම ගෞරවයෙන් තමන්ගේ ආගමික උත්සවය සිහිපත් කරනවා. ඉතින් අපිත් සුබ පතනවා සුබ හජ්ජි උත්සවයක් වේවා කියලා සියලුම ඉස්ලාම් භක්තිකයන් හැම දෙනාටම. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් වන්නේ අද බදාදා පියුම් වෙලනොත් ඔබේ ජීවිතය යහපත් කරන්නට උදැසන 10 වෙනකන් ඔබේ ජීවිතයට අත්වලක් වන්නට. ජීවිතේ අපි හිතන පතන විදිහ අනුව අපි ජීවිතේ අපේ ජීවිතයට එකතු කරගන්න දේවල් අනුව තමයි ජීවිතේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. නිසා ඔබේ ජීවිතය යහපත් කරගන්නට ඔබේ ජීවිතයට හොඳ අත්දැකීම් එකතු කරගන්න. ජීවිතේ කවදාකවත් හිතන්න එපා අපිට ලැබෙන නරක දවසක් වුණත් අපිට ලැබුණේ මේක නරක නිසා කියලා. නමුත් ඒ දවසත් අපිට හොඳ විදිහට බාර ගන්න පුළුවන්. හැම නරක දවසක්ම අපේ ජීවිතයට හොඳ විදිහට අපි ඒ දවසේදී එකතු කරගත්තොත් ඉදිරි ගමන අපේ හැමදාමත්ම සුබ වේවි. නිසා මේ උදැසන මතක් කරන්නේ ඔබේ ජීවිත සුබ කරගන්නට නම් ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න. ඒ වගේම තමයි අභියෝග එකතු කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. එතකොට අපිට සතුට සෞභාග්‍ය මේ සියලු කාරණාවන් අපිට අත්විඳින්න අවස්ථාවක් සැලසෙයි. මේ ප්‍රාර්ථනාව ඔබට ගෙන එනවා සහ ඒ විදිහටම ඔබට සතුට ලැබෙන්නේ කියලාත් අපි ප්‍රාර්ථනා කරන ගමන් අද පෙළ කැස්ම මතක් කරන්නම්. සුබ දවස විශේෂාංගය. සුබ දවසෙන් අපි කතා කරන්නේ තන්නේ සතුට ගැන තමයි ඔබව දැනුවත් කරන්නේ. සතුට කොහොමද අපි අපේ නිවසක් තුළින් ලබා ගන්නේ? සතුට කොහොමද අපි අපේ ජීවිතයට එකතු කරගන්නේ කියන වගේ තමයි සුබ දවසෙන් ඔබව දැනුවත් කරන්නේ. දෙවන විශේෂාංගය බදාදා පියොම්මිල ඔබ දන්නවා දිරිය කත විශේෂාංගය හැමෝටම පොදු මාතෘකාවක් ගැන විශේෂයෙන්ම වර්තමානයේ ලොකු කුඩා කියලා ભેදයකින් තොරව කතා කර යුතු තැනක තමයි ඉන්නේ මේ ඉක්මනින් කේන්ති යෑම තරහ යාම මේක පාලනය කරගන්න නොහැකි වීම මේකට මොන හරි පිළියම් තියෙනවද කියලා ඔබ අහනවා හිතනවත් ඇති. ඒ නිසාම තමයි අද දිරිය කත විශේෂාංගයෙන් ඔබව දැනුවත් කරන්න අපි සූදානම්ින් ඉන්නේ. ඉක්මනින් කේන්ති යන්නේ ඇයි? මේකට මොනවද තියෙන පිළියම් කියන වගේ දැනුවත් කරනවා. අවසන් විශේෂාංගය ඔන්න රස විශේෂාංගය අද හජ්ජි උත්සවය නිසා මේ නිමිති කොටගෙන අපි සූදානම් වෙනවා රටේ ඉදි කේක් එකක් හදාගන්න විදිය ඔබව දැනුවත් කරන්න. එකතු වෙන්න පුළුවන් උදෑසන 10 වෙනකන් අද බදාදා අපි උම්මිලේ මේ විශේෂාංගිනොත් එක්ක අපි හැමනම් ආරම්භ කරමු මුල්ම විශේෂාංගය. සුබ දවස. සතුට ළඟා කරගන්නේ කොහොමද? මේක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ නේද? ජීවිතේ හැමදාම සතුට නැත්තම් අපි එකම තැන කැරකෙනවා වගේ කියලා කියනවනේ නේද? දවස සතුට වැඩි වෙනවා නම් ඒක තමයි ජීවිතේ ලොකුම භාගය කියලා අපි සලකනවා. කොහොම නමුත් සතුට කොහොමද අපි එකතු කරගන්නේ? නිවසක් තුළින් කොහොමද සතුට ලබා ගන්නෙ? නිවසක සතුටට බාධා වෙන විදිහේ මොනවද තියෙන වාස්තු ගැටලු? මේ ගැන තමයි අපි අද ඔබව දැනුවත් කරන්නේ සුබ දවස විශේෂාංගය තුළින්. අද දවසේත් මේ පිළිබඳ ඔබට වඩා පැහැදිලිව උපදෙස් ලබා දෙන්නට අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලුම් ගුණතිලක මහත්මයා. ආයිබන් කැලුම් මහත්මයා සුබ දැසනක්. කැලුම් මහත්මයා එකතු වෙලා ඉන්නවා. ඔබට පුළුවන් මැදිරියට දුරකථන ඇමතුමක් ලබා දෙන්න සජීවීව එකතු වෙන්න පුළුවන්. ඔබේ ජන්මපත පරීක්ෂා කරගන්න 0115 299 299 මැදිරියේ දුරකථන අංකයට 0115 299 299 සතුට ළඟා කරගන්න තමයි අපි අද ප්‍රධාන මාතෘකාව කරගන්නේ. කොහොමද ඇත්තටම මේ සතුට අපි ලබා ගන්න? අපි කතනින් කතාව පටන් ගමු. දැන් ජීවිතේ අපි හැමෝම ජීවත් වෙනවා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න එනවා. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ හොයාගන්න නැහැ. හැබැයි මේ ප්‍රශ්න මැද්දේ කොහොමද අපේ ජීවිතේට සතුට ඒ වගේම මානසික සුවය මේ දේවල් ළඟා කරගන්න කියන කාරණාව පිළිබඳව තමයි අද අපි වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සතුට කියන කාරණාව දෙආකාරයකින් තියෙනවා. එකක් තමයි කායික සතුට, අනිත් එක තමයි මානසික සතුට කියන කාරණාව. මේ දෙකම අවසානයේදී මනසටත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. කොහොම වුණත් සමහර අයගේ අපි කතා කරන්නේ මේ මානසික ප්‍රශ්න වලට. නැත්නම් අපි කියනවා මිල මුදල්, යාන වාහන, භවෝග සම්පත්තියන් මේ බොහෝ දේවල් තියෙද්දි එයාට මේ මානසික සතුට වෙන්න බැරි අයත් ඉන්නවා. එහෙම එකෙත් ගෙවල් වල ගොඩාක් වෙලාවට මධ්‍ය ලක්ෂ්‍ය ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන ගැටුකාරී ස්වභාවය ඊට හේතු වෙනවා කියලා අපිට පෙන්ලා ගිලා තියෙනවා. අනිත් කාරණාව තමයි සමහර අය බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් කාලා බීලා එදා දවස ජීවත් වෙනවා. හැබැයි ඒගොල්ලොන්ට දියුණුව කියන කාරණාව නැති වෙලා තියෙනවා. ඒගොල්ලොන්ට මේ සතුට සමාදානය පවත්වගෙන යන්න ටිකක් ආර්ථිකය පිළිබඳව ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. එතකොට ඒ නිසා මේ කායික සතුට කියන කාරණාව යම් ප්‍රමාණයකදී ලිහිලා ගිහලා දැන් තියෙනවා. ඉතින් මේ විදිහට කියන්නේ කොහොමද ධනවත් භාවයකුත් පවත්වාගෙන ඒ කියන්නේ තමන්ගේ ධනය
රැස් කරගෙන ඒ ධනයෙන් ටිකක් විනෝද වෙන ගමන් ඒ ධනෙ ඉතිරි කරගන්න ගමන් මානසික සුවය තියාගන්නේ කොහොමද කියන කාරණාව තමයි මම හිතන්නේ අද දවසේදී ඔබ අපි හැමෝටම වැදගත් වෙන්නේ. මොකද අපි යමක් හරි හම්බ කරගත්තාම ඒක අපි දානමාන දීලා අපි යම් ප්‍රමාණයක් ඒකේ වියපැහැදම් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම යාළු මිත්‍රයෝ හෝ තමන්ගේ ඥාති හිතයිශීන්ට යම් ආකාරවලින් උදව් උපකාර කරන්න ඕන. එතකොටත් යම් කිසි වියපැහැදම් වීමක් සිද්ධ වෙනවා. තමන්ගේ දරුවන්ට, බිරිඳට, ස්වාමියාට මේ ආකාර වශයෙන් වියපැහැදම් කිරීම සිද්ධ කරන්නටත් ඕන. එහෙම වියදම් කරේ නැත්නම් අපි කියන ලෝභ වෙලා කුණු කතිය තියෙනවා අන්න එහෙම කියලා හිතෙනවානේ. ඒ නිසා ඒකත් යම් කිසි කිටලුවක බාධාකාරී ස්වභාවයක් එහෙම කරේ නැත්නම්. ඉතින් හැබැයි මේ ඔක්කොම කරද්දී හෙට දවසේ වෙනුවෙන් යම් මුදලක් අපි ගාව ඉතිරි වෙලා තියෙනවා. මම හිතන්නේ මේ කොවිඩ් වසංගතය හැමුවේ අපිට උගන්වපු හොඳම පාඩමක් තමයි හදිසි අවස්ථාවකදී අපි කොහොමද අඩුම තරමේ මාස 2-3ක්වත් අපේ ආර්ථිකය කළමනාකරණය කරලා තියාගන්නේ කියලා. එහෙම ආර්ථිකය කළමනාකරණය කරලා තියාගන්න බැරි වුණොත් ඒකත් අපිට මානසික පීඩාකාරී ස්වභාවයක් වෙනවා. ඒ කියන්නේ ලබන මාසෙට දෙන ණය ටික අපිට ගෙවා ගන්න අපි ගාව මුදල් තියෙනවද? ලබන මාසෙට කෑම බීම ගන්න අපි ගාව මුදල් තියෙනවද? ලබන මාසේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට අපිට මුදල් තියෙනවද කියන කාරණාව අන්තිම දවස් වෙනකන් ඉන්නවා නම් ඒක විසඳ ගන්න. එතන අපිට තියෙනවා මානසික පීඩාකාරී ස්වභාවයක්. මේ මානසික පීඩාකාරී ස්වභාවය තිබ්බහම ඔබට අපිට අලුත් දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි අර මුදල හොයන්න මෙපේ. ඒතර අපි ඒ මුදල හොයන වැඩේත් එක ගැට්ටනේ තමයි ඉන්නේ. කොහොමද ලබන මාසෙට මේ වාරිකය දාන්නේ? කොහොමද අර ළමයාට අර ටික අරන් දෙන්නේ? ඒකටම අර තියෙන වැඩේ කරනවා මිසක් අලුත් අත්හදා බැලීමක් අපිට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අලුත් අත්හදා බැලීමක් නොකරනවා කියලා කියන අපිට ගොඩක් වෙලාවට ජීවිතේ ඉස්සරහට යන තියෙන ටිකට ඇහිරෙන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මිස් ඔබතුමී දන්නවා ඇති ඔබතුමීටත් ආශ්‍රය කරන් හම්බෙන යාළු මිත්‍රයන්ගෙන් චුට්ටක් බලන්න. සමහර විට 6 වෙනිදා දවසක ඉපදිච්ච අය. ඒ වගේම 15 වෙනිදා දවසක ඉපදිච්ච අය, 24 වෙනිදා දවසක ඉපදිච්ච අය. ඒ කියන්නේ 6 15 24 ඒ කියන්නේ එකතුව 6 කියන දිනේ එකතුව 6 වෙනි දවසේ. ඒ ඇයිට සාමාන්‍යයෙන් ටිකක් පුළුවන්කමක් පවතිනවා මොන ප්‍රශ්න ආවත් ටිකක් ඔහේ අර ඒ වෙලේට ඔක්කොම කොහමද hina වෙලා ඉන්නවා. ප්‍රශ්න තියෙනවා. හැබැයි එයාට උපතින්ම ලැබිලා තියෙනවා දායාදයක්. කොයිතරම් ප්‍රශ්න තිබුණත් අර අපි කියන්නේ කාලා බීලා විනෝදයෙන් ඉන්න පුළුවන් හැකියාව. ඕන ප්‍රශ්නයක් කිච් වෙලාවක hina වෙලා උත්තරයක් හොයන්න පුළුවන් හැකියාව එයාට තියෙනවා. ප්‍රශ්න නැතුව නෙවෙයි. එයාගේ ජීවිතය තමයි අපි කියන්නේ සමහරට අතුලාන්තය ඇවිල්ලා හැරලා බැලුවොත් බොහොම කඳුළු තියෙන්නේ. නමුත් ඒ සියලු කඳුළු හංගගෙන hina වෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේකත් එක්තරා ප්‍රමාණයක ජයග්‍රහණයක්. ඒතකොට හැමෝටම මේක හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් වාස්තු විද්‍යානුකූලව ගෙදර මධ්‍ය ලක්ෂ්‍ය ආශ්‍රිත ප්‍රදේශවල තියෙන පීඩාව දුරු කරගෙන නැගිටින පැත්තේ බිත්තිවල අන්ධ බිත්ති තියෙනවා නම් ඒක අයින් කරගෙන උතුරු ඊසාන ගෙදර පිරිසුදු කරගෙන දකුණු නිරිත පැත්තට යම් කිසි බලගැන්වීම් ටිකක් කරගත්තාම අපි ඔය කියන පීඩාකාරී මානසිකත්වයේ දුරු කරගෙන සතුට සෞභාග්‍ය අපි කරලා ළඟා කරගන්න. සතුට සෞභාග්‍ය ළඟා කරගන්න ජීවිතේම කියන්නේ ප්‍රශ්න ගොඩක් කියලා කැලුම් මහත්මයා කිව්වා. ජීවිතය කියන්නේ ඒකට තමයි නේද? ප්‍රශ්නත් එක්ක ඉදිරියට යන ගමනක් නේ ජීවිතය කියන්නේ. අපි තවත් මේ සතුට කොහොමද ළඟා කරගන්නේ කියලා ඔබව දැනුවත් කරන අපිට ඊට කලින් දුරකථන ඇමතුමක් තියෙනවා. නාලනී මහත්මිය ආයුබෝවන් සුබ දැසනක්. දුවගේද පුතාගේද ජන්මපත්‍රය? හරි අපිට උපන් දිනේ උපන් වෙලාව කියන්න. 2002 8 වෙනි මාසේ 2 වෙනිදා නේද? 8:01 හරි. වෙලාව අපිට එක දුරකථනින් පමණක් එකතු වෙන්න කාල වේලාවත් ඉක්මවා යනවා. වෙලාව 6යි කීයද කිව්වේ? රාත්‍රී 9:15ට. රාත්‍රී 9:15ට. හරි. දිස්ත්‍රික්කයේ කොහෙද? මහනුවර දිස්ත්‍රික්කයේ මෙන්සිල්ල. හරි. බලමු. විභාගය ගන්න නිසා උසස් පෙළ කරන නිසා තමයි අහන්නේ මොකද කියලා කාරණේ. ලග්නය කුම්භ ලග්නයේද? මීන ලග්නය. 2002ද 2001ද? 2002 අගෝස්තු මාසේ 1 වෙනිදා රාත්‍රී 9:15ට නේද? 9:15ට. මහනුවර දිස්ත්‍රික්කයේ. ඔව් මේ රාත්‍රී 9:15 කියලා කියන්නේ පැය භාගය අඩු කරලාද ඔයාලා කියන්නේ නැත්නම් අඩු කරන්නේ නැතුවද? අඩු කරලා කියන්නේ 9:45 තමයි වෙලාව. ඉතින් 9 කාලේ කියන්නේ මේ අඩු කරලා. එතකොට හරි ඈ. පැය භාගය වෙනසක් තියෙනවනේ අපි ඒතර අපිත් අඩු කරගත්තාම පැයක් අඩු කරලා අපි. මේක වෙලා තියෙන. හරි. එතකොට මීන ලග්නේ එනවා. ඔව් මේකේ කේතු 9 වෙන්නේ ඉන්නවා. ඔව් අපි බලමු. ඔව් දැනට 2021 නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකන් යන්නේ රවිට අයිති මහදසා කාල පරිච්ඡේදයක්. එතකොට මේ රවිගේ මහදසා කාල පරිච්ඡේදය නරකම කියලා කියන්නම් බෑ. කොහොම වුණත්
ඊට පස්සේ 2021 නොවැම්බර් මාසේ මේ නොවැම්බර් මාසයෙන් පස්සේ සඳුගේ මහදසා කාල පරිච්ඡේදයක් ආරම්භ වෙන්නේ. එතකන් යන්නේ රවි. ඒකෝ රවිගේ මහදසාවක් යන්නේ. රවිගේ මහදසාවක රවිගේ මහදසාවක කේතු ගතුරු දසාවක් ගමන් කරනවා. මේ කාල පරිච්ඡේදයේ අධ්‍යයන කටයුතු ආදී දේවල් වලට ලොකු වරදක් පෙන්눔 කරන කාල පරිච්ඡේදයක් නම් නෙවෙයි. හැබැයි පුංචි බාධාකාරී ස්වභාව පවතිනවා. ඒ බාධාකාරී ස්වභාව පිළිබඳව තමයි අපිට අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ. මොකද මේකේ අෂ්ටක වර්ගයේ ගත්තාම අෂ්ටක වර්ගයෙන් තියෙන්නේ අඩු ලකුණු සංඛ්‍යාවක් තමයි අෂ්ටක වර්ගයට වැටිලා තියෙන්නේ. ඒතර මේ අෂ්ටක වර්ගයට අඩු ලකුණු සංඛ්‍යාවක් වැටීම කියන කාරණාව උසස් අධ්‍යයන කටයුතු වලදී පුංචි බාධාවක් ගෙන දෙනවා. හැබැයි 10 වෙනි කර්ම ස්ථානයේට අෂ්ටක වර්ගයෙන් ලොකු ලකුණු සංඛ්‍යාවක් තියෙන නිසා ඒ දරුවා අනිවාර්යෙන් කොයිතරම් ප්‍රශ්න තිබුණත් වෘත්තිමය වශයෙන් ඉස්සරහට යනවා. හැබැයි මෙතන තියෙන ගැටලුකාරී ස්වභාව කීපයක් තියෙන නිසා මේ භූමිය සම්බන්ධවත් පුංචි බාධාකාරී ස්වභාව කීපයක් පෙන්වනවා තත්කාලෙත් එක්කලා. ඒ නිසා සියල්ලත් එක්ක පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ගෙදර උතුරු ඊසාන ගෙදර පිරිසිදු කරගන්න. ඒ වගේම දරුවට යන්නේ රවිගේ මහදසාවක් ඉස්සරහ තියෙන ඉරිදා දවස් 9ම රාත්‍රී 8යි 9යි අතර බෝධි පූජාවක් පවත්වන්න. ඒ බෝධි පූජාව පවත්වනකොට රන්වන් පාට කොඩි 4ක් බෝධිය 4 කොණේ පලන් දාන්න. ඒ කොඩියක් සාමාන්‍යයෙන් දරුවගේ මැදගිල්ල ඉඳලා වැලමිට දක්වා සයිස් එකට හදාගත්ත කොඩි 4ක් වෙනවා නම් තමයි වඩාත් හොඳ. එහෙම කොඩි 4ක් පලන් දෙමින් ඉරිදාවල් 9ක් එක දිගට රාත්‍රී 8යි 9යි අතර බෝධි පූජාවක් පවත්වන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතුනා නම් ධර්ම දානමය පින්කම්, ඒ කියන්නේ ධර්ම පොත්පත් වගේ දේවල් පූජා කරන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක්ට ඒකත් ඉතාමත්ම සුබයි. ඒ වගේම ගෙදර ඊසාන පැත්තේ කෙසෙල් පැලයක් හිටවන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙසෙල් පැලේ ලැබෙන අස්වැන්න දානමය කටයුත්තකට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙසෙල් පැලෙන් ලැබෙන කොළ ටිකෙන් බත් ටිකක් හදලා ඒ කියන්නේ අර කොළවල ඔතලා බත් ටිකක් හිඟන අයට දෙන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒක ඉතාමත්ම සුබයි. මේ දරුවට සහ ඒ භූමියට තියෙන දෝෂ දරුවට බලපාන ආකාරයෙන් යම් ප්‍රමාණයකට අයින් කරගෙන ඔබට යම් සහනයක් ලබා ගන්න හැකියාවක් ලැබේවි. හොඳයි. ඉතින් ඒ විදිහට තමයි නාලි මහත්මිය ඔබතුමීගේ පුතාගේ ජන්මපත්‍රයේ තොරතුරු සටහන් වෙන්නේ. අපි අවසානයේ කැලු මහත්මියගේ දුරකථන අංකය ලබා දෙනවා. තවත් ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න කැලු මහත්මිය සමග පෞද්ගලිකව සම්බන්ධ වෙන්න පුළුවන්. සතුට ගැන අපි කතා කරන්නේ අද දවසේ අපි මාතෘකාව බවට පත් වෙන්නේ සතුට. කායික මානසික සතුට කොහොමද ළඟා කරගන්නේ කියන එක තමයි කැලු මහත්මිය නිවැරදිව ඔබව දැනුවත් කරන්නේ. දැන් කැලු මහත්මිය සමහර වෙලාවට පවුලක් ගත්තම අපි සමහර වෙලාවට ප්‍රශ්න තියෙනවා. දැන් ඔබතුමා කතාව ආරම්භ කරෙත් ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ කියන තැන. එතකොට ප්‍රශ්නත් එක්ක තමයි අපි හැමෝම ගැටෙන්නේ. සමහර වෙලාවට දරුවන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් දෙමව්පියන්ගේ ප්‍රශ්න වෙන ඕනම ප්‍රශ්නයක් අපිට එන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට කෙනෙක් ඒක ඒ ගැනම හිත ප්‍රශ්න ගැනම හිත මානසිකව ලොකු පහතකට ඇද වැටෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් අපිට මේ විදිහට වෙනවා කියලා සමහර වෙලාවට ඒව පෙර ආත්මයක් කරන ලද කර්මය අනුව අපිට ලැබෙන දේවල් වෙන්නත් පුළුවන්. සතුටක් අපිට තව ඉස්සරහට වෙන්නත් පුළුවන් තියෙන. නමුත් මානසිකව ලොකු ඇදවැටීමකට ලක් වෙනවා. මට මේ ප්‍රශ්න තියෙනවා, මට අර ප්‍රශ්න තියෙනවා කියලා. දැන් එහෙම මානසික ඇදවැටීමකට වැටුනම අපිට කවදාකවත් අර ලිඳෙන් ගොඩට එන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ නේද? ඔව් ඒක ඇත්තටම අපි මූලිකව මානසික ශක්තිමත් වෙන්න ඕන. ගොඩාක් වෙලාවට කාගේ හරි කේන්ද්‍රානක සෙන්සුරු අට වෙන්නේ පවතිනවා නම් ගොඩක් වෙලාවට ඔය කියන තාරණාව ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ම තමන්ගේ මානසික පීඩාකාරී ස්වභාවය නිර්මාණය කරගන්න නැති ප්‍රශ්නත් හිත මවමව හිතා ගන්න ස්වභාවයක් පවතිනවා. සමහරවිට හිතනවා මට කවුරුත් සලකන්නේ නැහැ, බලන්නේ නැහැ, ආදරය කරන්නේ නැහැ, මම සලකන තරමට තමන්ට මට සලකන්නේ නැහැ. ඔය වගේ දේවල් අපි විසින්ම නිර්මාණය කරගන්නවා සෙන්සුරු අට වෙන්නේ වගේ තැන්පත් වෙලා දිනවා. ඒතකොට කාගේ හරි කේන්ද්‍රානක සෙන්සුරු අට වෙන්නේ තියෙනවා නම් මේ ප්‍රශ්نين අත් මිදෙන්න අවශ්‍ය නම් ඒ අය අඩුම තරමේ මාසකට එක සෙන්සුරාදා දවසක් ඒ අය අනිවාර්යයෙන්ම දහවල් එකත් දෙකත් අතර කාල පරිච්ඡේදයක නුගවෘක්ෂයකට සාතු සත්කාර කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට නුගවෘක්ෂයකට සාතු සප්පායම් කරපුවාම ඒ කියන්නේ නුගවෘක්ෂයට වතුර ටිකක් දාන එක, නුග ගහ යට රැඳිලා ඉන්නවා කියන කාරණාව, පුළුවන්කමක් පවතුන එළඟි තෙල් පහනක් දැල්වීම, පුළුවන්කමක් තුන ඒ ස්ථානයට ආහාර ටිකක් දාලා ඒ ස්ථානයේදී කාක්කන්ට අපි වෙන කපුටන්ට කන්න දෙන එක. ඒක මොනවද වර්ගයේ කෙනෙක් අවශ්‍යතාවයක් නැහැ. නුගවෘක්ෂයක් අභියසදී කපුටන්ට කැම ටිකක් දාලා එතනදී ඒ කපුටන්ට කන්න දෙන කියන කාරණාවත් අතිශය වැදගත් වෙනවා. එතකොට ඒ එක පැත්තක්. අනිත් කාරණාව තමයි ගෙදර අපි කිව්වා වගේ මධ්‍ය ලක්ෂ්‍ය පීඩාවට පාත්‍ර වීම කියන කාරණාව. මධ්‍ය ලක්ෂ්‍ය පීඩාවට පාත්‍ර වෙච්ච ගොඩාක් අයගේ ජීවිතවලට හිතට අමුතු පීඩාකාරී ස්වභාවයක් එනවා. එයාටත් හිතෙනවා සමහර තැන්වලදී සියදී වෙනසා ගන්න තරමට හිතෙන ස්වභාව පීඩාකාරී තත්ත්වෙ එන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතමු සඳුයි රාහු 8 වෙන්නේ හිටියොත්, සඳුයි රාහු 6 වෙන්නේ හිටියොත්, සඳුයි රාහු 12 වෙන්නේ වගේ හිටියොත් ගොඩාක් වෙලාවට මේ වගේ තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්කමක් පවතින. එතකොට තද මානසික පීඩාවක් අපි සඳුගෙන් කතා කරනවා. මේ මානසිකත්වය
කියලා පිළිබඳව හිතගෙන යම් ප්‍රමාණයකට සඳුගෙන් කතා කරනවා. එතකොට මේ සඳුගෙන් අපි කතා කරන හිත රාහුගෙන් පීඩාවට පාත්‍ර වීම කියන කාරණාව නැත්නම් අපි කියනවා එතනදී සිද්ධ වෙන්නේ අර හිතන්න ඕන දේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. අපි එක පැත්තක් නෙමෙයි හිතන්නේ, එක පැත්තක් මේ අන්තරේ හිතනවා, ආයෙ මේ අපි අනිත් පැත්තට හිතනවා. මේ රාහු ස්වභාවය තමයි පතුරවනවා එහෙට මෙහෙට අදින එක. එතකොට අපේ හිතේ තියෙන අදහස් ටිකත් එහෙට මෙහෙට විසිරවනවා. ලොකු අදහස් එනවා තමයි අපි මේක කරලා මෙහෙම කරා නම් අපි නියමයි. අපි මාර තැනකට දියුණුවනවා කියලා අපිට නිකන් ඔළුවට එනවා. හැබැයි අපි මේ ඊළඟ පැය ගානක් යනකොට ඕක කරන්න බෑ, අපිට ඕක කරලා වැඩන්නේ, ඕක කරන්න කොහෙන්ද අපිට සල්ලි කියලා අපිවම විනාශ කරනවා. මෙහෙම ස්වභාව ඇති වෙනවා මේ සඳු රාහු එකට ආපුවාම මේක චණ්ඩාල යෝගයක්. එතකොට මේක යම්කිසි බාධාකාරී ස්වභාවයක් බවට පත් වෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි භාවනා කිරීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඉර පායන්න පෙර, ඉර පායන්න කලින් කාල පරිච්ඡේදයේ සාමාන්‍යයෙන් 3:00 4:00 වගේ වෙලාව ඔබට පුළුවන්කමක් පවතිනවා නම් භාවනා කටයුතු වලට යොමු කරන්න මේ தත්ත්වයේ සෑහෙන ප්‍රමාණයකට මගහරව ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදරක වාස්තු දෝෂයක් තියෙන නිසා, ඔබගේ කේන්සර් හානි දෝෂයක් තියෙන නිසා, ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙන නිසා මේ කුමන කාරණාවක් නිසා හෝ ඔබට යම්කිසි මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා නම් ඔබට ඊ타ත්ම සුබ වෙලාවක් තමයි අපි මේ කියන්නේ 3:00 4:00 අතර වෙලාව. ඔබට පුළුවන් මිනිත්තු ගාණක් ඔබට නිදහස් නිරවුල් මානසිකත්වයක් හදාගන්න උත්සාහ කරන්න. ඇඳෙන් බැහැලා භාවනා කරන්න බැයි නම් ඇඳේ ඉන්න ගමන් මුලින් පටන් ගන්න මේ වැඩේ. මේක නැගිටලා පොඩ්ඩක් අඩුම ගන්න ඉස්සලා නැගිටින්න පටන් ගන්න. නැගිටලා ඉවරලා එතනලා පොඩ්ඩක් මේක සිහිපත් කරන්න පටන් ගන්න. ඇඳේම ඉඳගෙන හරි ඊට පස්සේ ටික ඔබට මේක එළියට ගන්න පුළුවන් වෙයි. කොහොම වුණත් අපේ හිත ශක්තිමත් කරගන්න කිය කාරණාව මේ සෑම තැනකදීම අවශ්‍යයි. ඒක ජ්‍යොතිෂයේදී වෙන්න පුළුවන්, වාස්තු විද්‍යාවේදී වෙන්න පුළුවන්, গুপ্ত විද්‍යාවේදී වෙන්න පුළුවන්, වෙනත් විෂය ධාරාවක් හදාරද්දී වෙන්න පුළුවන්. මේ සෑම තැනකදීම හිත හයිය කරගන්නවා කියන කාරණාව නම් අතිශය වැදගත් වෙනවා. ඒකට අපි වාස්තු විද්‍යානුකූලව කියන්නේ gedara මධ්‍ය ලක්ෂ්‍ය පීඩා නොවීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. දැන් කොහොමද මධ්‍ය ලක්ෂ්‍ය අපි කොහොමද මේ හරියාකාරව තියාගන්නේ කියන වගත් කතා කරන්න ඕනේ. කලුමත් මේ ඊට අමතරව දැන් ගෙදරදී සතුට කොහොමද නැති වෙන්නේ, වාස්තු ගැටලු මොනවාද තියෙන්නේ, මොන වගේ දිශාවන්ද අපි නිවැරදි කරගත යුත්තේ කියන වගත් අපි කතා කරනවා. අපිට දුරකථන නම්බරක් තියෙනවා ඊට කලින්. ආයිබෝන් සුබ දැසනක්. හරි. මම දැනගන්න ඕනේ මේ මගේ පුතාගේ කේන්ති සටහන. හරි. 6යි 5යි 29 තමයි උපන් දිනේ. තමයි රාත්‍රී 12යි. හරි. පොඩ්ඩක් ඉන්න අපි පොඩ්ඩක් හිමින් කියමු. ඔව්. 2006 උපන් දිනය කියන්නකෝ. 2006යි 5යි 29 රාත්‍රී 12යි. ඔව් ඒ කියන්නේ 30 වෙනිදාට එළි වෙන්නද? ඔව්. නෑ 29 වෙනිදාට එළි. ඒ කියන්නේ 29 වෙනිදා පාන්දර. ඔව්. 12යි කීයටද? 32ට. 32ට. හරි. දිස්ත්‍රික්කයේ කොහෙද? කොළඹ. එතකොට දරුවගේ උපන් නැකත මතකයක් තියෙනවද? මෝසිරසද කොහොමද දන්නේ නැහැ. කුම්බලග්නේ. ඔව් කුම්බලග්නේ. කුම්බලග්නේ අඟහරුගේ මහදසාවකින්ද දරුවා ඉපදුනේ. එහෙම මතකයක් තියෙනවද? මොකද අර ඒක අපි එහෙම අහන්නේ ඒකට හේතුව 29 වෙනිදා පාන්දර වෙන්න ඉපදුනොත් ඒ දරුවා අඟහරුගේ මහදසාවකින් ඉපදෙන්නේ. එතකොට 30 වෙනිදා පාන්දර වෙන්න ඉපදලා නම් තියෙන්නේ දරුවා අර එහෙම වගේ වෙලාවකදී රාහුගේ මහදසාවකින් තමයි දරුවා ඉපදෙන්නේ. ඒතර මහදසා දෙකක වෙනසක් සිද්ධ වෙන නිසා කොහොම වුණත් මේ කියන කාරණා අනුකූලව නම් දැන් යන්නේ දරුවට රාහුට අයිති මහදසා කාල පරිච්ඡේදයක්. එතකොට රාහුගේ මහදසාවක සිකුරුගේ අතුරු දශාවක් තමයි ගමන් කරන්නේ. රාහු මහදසාවේ සිකුරුගේ අතුරු දශාව ගමන් කරද්දී ජන්ම ඒ රාෂ්ටකයක් ලග්න ඒ රාෂ්ටකයක් කියන ඒ රාෂ්ටක දෙකකුත් මේ දරුවට ගමන් කරනවා. එතකොට රාහු මහදසාවක සිකුරුගේ අතුරු දශාවක් ගමන් කිරීම සාපේක්ෂව ගත්තාම ඒ තරම්ම අධ්‍යයන කටයුතු ආදී දේවල් වලට නම් හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අධ්‍යාපනික කටයුතු ආදී දේවල් වලට වඩා විශේෂ පරිබාහිර දේවල් වලට දරුවා ඇදිලා යන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඒ වගේම දරුවා ඇතුලේ පොඩි හිතුවක්කාර මුරණ්ඩු ගති ලක්ෂණ එනවා, කටකාර ගතිය එනවා, නිකන් ඕන කෙනෙක් එක කට ගහලා යන්න වචන කියන්න පුළුවන්කමක් තියෙනවා, තර්ක කරන්න පුළුවන් ස්වභාව ආදී දේවල් එනවා. ඒ වගේම කේතු අටවැන්නේ නිසා গুপ্তමය ස්වභාවයකුත් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වීම හොඳයි. විශේෂයෙන් මේ රාහුගේ මහදසා කාල පරිච්ඡේදයක් ගමන් කිරීම කියන කාරණාවත් ඒ දරුවාගේ 22 වෙනි දිරකානාධිපතිය බවට පෙන්වන්නේ සෙනසුරු. ඒ වගේම ඒ කියන්නේ ලග්නාධිපති ග්‍රහය, ඒ වගේම 64 වෙනි නවාංශකාධිපතිය බවට පත් වෙලා තියෙන්නේ සිකුරු. එතකොට මේ මානසික පීඩා ඇති කරන ග්‍රහයෙක් තමයි සිකුරු. ඒ වගේම 4 වෙනි අධිපති ග්‍රහය බවටත් පත් වෙලා 4 වෙනින් 12 වෙනින් තැන්පත් වෙලා පවතින නිසා පියා සම්බන්ධ කටයුතු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. පියා සම්බන්ධව
ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඒ වගේම භූමියේ ඉදිකිරීම සම්බන්ධව හෝ භූමියේ තියෙන දේවල් සම්බන්ධවත් යම්කිසි සැලකිල්ලක් දැක්වීම අතිශය වැදගත් වෙනවා. ගෙදර සාලේ ගොඩක් වෙලාවට දකුණු ඉරිත පැත්තට වැටෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. එහෙම දකුණු ඉරිත පැත්තට සාලේ වැටලා තියෙනවා නම් ගෙදර ආර්ථිකයට ඒක එච්චරම හොඳ නෑ. ටිකක් අනවශ්‍ය විදිහට මුදල් හදල් වේ පැහැදම් වෙන්න පුළුවන්. මේ කියන කාරණා ටික අවබෝධයකට ගන්න. ඒ වගේම පුළුවන් නම් ගෙදර නිරිත පැත්තේ වැටකේ පැලක් තියලා දරුවා අතින් උදේ හවස වතුරවත් කරන්න. ඒ වගේම දරුවට පුළුවන්කමක් පවතිනවා නම් සූර්ය පිරිත උදේට සජ්ජායනා කරන්න. ඒ වගේම චන්ද පිරිත රැට සජ්ජායනා කරන්න. ගෙදර දසදසා පිරිත කියන්න. මානසික පීඩාවට පත් වෙලා ඉන්න අයට ඔබට පුළුවන් ආකාරයකට ආහාර පාන දන් දෙන්න. ඒක රාහුගේ දෝෂවලට ලක් වෙලා ඉන්න අනිත් අයටත් අහන් ඉන්න ඔබටත් හොඳයි. හොඳයි. ඉතින් හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියටත්. හරි. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා මැදිරියට දුරකථන නම්බරක් ලබා දීලා ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන් සජීවීව කැලුම් මහත්මයා ලව්වලා 0115 299 299 0115 මැදිරියේ දුරකථන අංකයට. සතුට හොයාගන්නේ කොහොමද? සතුට ළඟා කරගන්නේ කොහොමද? මේ කාරණේ ගැන තමයි අද සුබ දවසින් ඔබව දැනුවත් කරන්නේ. කැලුම් මහත්මයා කතා කරා මානසික පීඩනයකට අපි ලක් වුණාම අපි ඒක දුරු කරගන්න නම් මොන වගේද අපේ හිත ශක්තිමත් කරගන්නට අවශ්‍ය වෙන කාරණේ පිළිබඳව කැලුම් මහත්මයා දැන් අපි කතා කරනනේ වාස්තු විද්‍යාවට අනුකූලවත් නිවසක යම් යම් දෝෂ තිබුණම මේ සතුට කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒව නිවැරදි කරගන්න ආකාරය තමයි නිරන්තරයෙන් අපි දැනුවත් කරන්නේ. ඒ නිසා දැන් මොන වගේ දිශාවන් වලටද නිවැරදිව අපි පිළියම් යොදන්නට අවශ්‍ය වෙන්නේ සහ නිවැරදිව අපි කොහොමද වාස්තු ගැටලුව නිවැරදි උපදෙස් අනුව හදාගන්නේ නිවසක් කොහොමද මේ සතුට ළඟා කරගන්නේ? ඔව් විශේෂ තව කාරණාවක් එතන තියෙනවා. විශේෂයෙන් ගෙදර කාන්තා පාර්ශවයන්ට වැඩියෙන් මානසික පීඩාකාරී ස්වභාවය ඇති වෙනවා නම් ඔබ බලන්න ඕන ඔබගේ මුළුතැන්ගේ ගිනිකොන දිශාවේ හෝ වයම දිශාවේ කොහේ හෝ තැනක තියෙනවද කියන කාරණාව. එහෙම නැත්නම් ඔබට ඒකත් සෞඛ්‍යමය සහ මානසික ගැටලුවක් බවට පත් වෙන නිසා ගිනිකොනට හෝ වයමට මුළුතැන්ගේ ගත යුතු වෙනවා. අනිත් අතට ගත්තාම එහෙම ගත්තට වැඩක් නැහැ. එහෙම අරගෙනත් ඔබ උතුරු දිශාවට හෝ බස්නාහිර දිශාව බලාගෙන නම් ලිපගිනි දල්වන්නේ. එතනදිත් ඔබට යම් කිසි මානසික පීඩාකාරී ස්වභාවයක් ඔබේ හිතේ නිදහස නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් ඔබ සැලකිලිමත් විය යුතුයි. උතුරට හෝ බස්නාහිරට එහෙනම් ගිනි දැල්වීම එච්චරම හොඳ නැහැ. අනිත් අතට තමයි දැන් බ්ලයින්ඩ් වෝල් කියන concepts ලෝකේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අන්ධ බිත්ති කියන ක්‍රමවේදය එනවා. ඒතකොට නැගෙනහිර බිත්තිය අන්ධ බිත්තියක් බවට පත් වෙලා තියෙනවා නම් එතනදිත් ගෙදර ගෘහණියන්ගේ කාන්තාවන්ට මානසිකව තියෙන නිදහස යම් ප්‍රමාණයකට අහිමි වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්වුම් වෙනවා. ඒ නිසා නැගෙනහිර පැත්තේ බිත්තියට ජනෙල් වැටීම කියන කාරණාව, ඒවත් තබාගෙන ඒවා විවෘත කිරීම කියන කාරණාව, උදෑසන ආලෝකයේ නැගෙනහිර පැත්තේ බිත්තියෙන් ඇතුළට ගන්න ඕන කියන කාරණාව අතිශය වැදගත් ගෙදර පුද්ගලයන්ගේ සතුට සමාදානය පවත්ව ගන්නට. ඊට පස්සේ ගෙදර ගෘහ මූලිකයාගේ පැත්තට අපි යොමු වුණොත් එහෙම ගෙදර උතුර ඊසාන නැගෙනහිර පැත්තේ යම්කිසි කැලි කසල දේවල් එහෙම තියෙනවා නම් අපජලය එකතු වෙන දේවල් වගේම බර දේවල් වැටලා තියෙනවා නම් සමහරවිට කිසිම අපරිසුදු දෙයක් නැහැ. හැබැයි ඊසානට තමයි වතුර ටැංකිය වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ඕවර්හෙඩ් වෝටර් ටැංක් එකයි මම මේ කියන්නේ. බිම තියෙන වතුර නෙවෙයි. අපි එතකොට මේ ඕවර්හෙඩ් වෝටර් ටැංක් එකක් එතන වැටිලා තදබල ආකාරයට පීඩාකාරී ස්වභාවයක් එතන තියෙනවා නම් ඒ තදබල ආකාරයක පීඩාකාරී ස්වභාවය දුරු කරගන්නත් ඔබට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් අපි කියන ගෘහ මූලිකයට මනසට නිදහසක් නැහැ. ගෘහ මූලිකයා හැමතිස්සෙම ඔළුවේ බරකින් තමයි ජීවත් වෙන්නේ. එතකොට සමහර වෙලාවට ස්තම්භ වේදයක් නැදුනොත් ඒ කියන්නේ තදබල විශාල අපි කියන ලොකු කණුවක් වගේ එකක් කුළුණක් වගේ එකක් මේ වත්තේ එහෙම නැත්නම් භූමියේ ඊසාන පැත්තේ තියෙනවා. විශේෂයෙන් විදුලි කණුවක් වත්තේ ඇතුළට වැටලා ඊසානේ තියෙනවා නම් ටෙලිෆෝන් කණුවක් ලොකු කණු සමහරලාවට නැත්නම් හයි ටෙන්ෂන් ලයින් කණු වගේ දේවල් මේ ඊසාන පැත්තෙන් යනවා නම් ගොඩාක් වෙලාවට ගෘහ මූලිකයට ඒ තරම්ම ශෝදායි සතුටුදායකී තත්ත්වයක් නම් නෙවෙයි ඒක තුල නිර්මාණය වෙන්නේ. ඒතකොට අර අපි මුලින් කියපු අනිත් කාරණාව කියන්නේ ගෙදර මධ්‍ය ලක්ෂ්‍ය කියන කාරණාව නම් ගෙදර සෑම දෙනෙක්ටම අදාළ වෙනවා. ඒ වගේම තමයි හරියටම ගේ මධ්‍ය ලක්ෂ්‍ය කෙලින් දොර වැටලා තියෙනවා නම් හරියටම ගේ මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ ගේ මැද කියන එක. ගේ මැද හොයාගන්න ලේසි. දිග ගත්තා එකෙන් මැද පළල ගත්තා එකෙන් මැද. ඒතකොට හරිය මැද හවු වෙනවා. ඒතකොට අපි හිතමු දිග 40යි නම් ඒකේ මැද ගත්තාම 20යි. ඊට පස්සේ පළල පැත්තෙන් ගත්තොත් අපි ගත්තොත් 10 අපි ගමු 16ක් කියවෙලා 16ක් නම් ඒතකොට 8යි. එතකොට පළල පැත්තෙන් අඩි 8ක් ඇවිල්ලා දිග පැත්තෙන් අඩි 20ක් ආපුවම ගේ මැද හම්බ වෙනවා. ඒතකොට ආසන්න මැද අඩුම තරමේ ඔබට හොයාගන්න පුළුවන්. ඒකේ ආසන්න ප්‍රදේශය යමක් තියන්නේ නැතුව තියන්න. මොකද ගොඩක් අය කියන කාරණාවක් තමයි මෙතන මේ පෑගෙන්න හොඳ නැහැ කියන කාරණාව. මධ්‍ය ලක්ෂ්‍ය පෑගෙන්න හොඳ නැහැ කියන නිසාම ඇතැම් අය මේක උඩ විවිධ
දේවල් තියලා තියෙනවා. අපි දැකලා තියෙනවා දැන් ඊයේ අපි පවා හිටපු ගෙවල් අපි ගියපු ගෙවල් අපි දැක්ක දෙයක් තමයි මධ්‍ය ලක්ෂය පය ගන්න හොඳ නැහැ. ඒ නිසා මධ්‍ය ලක්ෂයට ගෙනල්ලා පිත්තල පහනක් වගේ එකක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු මල් පෝච්චියක් තියෙනවා. නැත්නම් ගිහලා මේසයක් හරි පුටුවක් හරි තියෙනවා. නෑ මෙතනින් මේක තිබ්බයි නැත්නම් ඇවිදිනවනේ කට්ටිය මේක පෑගෙනවනේ කියලා. දැන් ඔබම උපකල්පනය කරලා බලන්න. නැත්නම් ඔබම හිතලා බලන්න. පෑගෙනවා කියලා කියන්නේ ලෝඩ් එකක්. එහෙම නැත්නම් බරක්. ඔබ ආසන වශයෙන් අපි හිතමු කිලෝ 30ක් 40ක් 50ක් බරයි කියලා. ඒතකොට මේක මතට නිතර කිලෝ 30ක් 40ක් 50ක් වැටෙන එක හොඳ නැහැ. ඒ නිසා බරක් වැටෙන එක හොඳ නැහැ කියන එක. එතකොට හැබැයි ඔබ ඇවිදිනවා නම් ඔතනින් තප්පර ගානකට විනාඩියකට වගේ තමයි මේ කිලෝ 50 30 වැටෙන්නේ. හැබැයි ඔබ ඒකෙන් බේර ගන්න කියවෙලා තව කිලෝ 20ක විතර එකක් පැය 24 මෙතන ගිහින් තියලා තියෙනවා. එතකොට අර ඇවිදලා නිකන් සැරෙන් සැරේට පෑගෙන එකට වඩා අතිශය භයානකයි මේ පාගගෙන ඉන්න එක. ඒකෙන් ඔබගේ මනස නිතරම පීඩාවට පාත්‍ර වෙනවා. ඒ වගේම තමයි දොරක ඍජු ආලෝකයේ එතෙන්ට වැටෙනවා නම් ඍජු ආලෝකය කියලා කියන්නේ හරි මැද්දටම ප්‍රධාන දොර වැටලා තියෙනවා නම් ඒකිනුත් ඔබට යම් තද මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්눔 කළා. මේ කාරණා පිළිබඳව සුළුවෙන් හිතුවට ඔබට තේරෙයි ඔබගේ නිවසේ මේ වගේ දේවල් තියෙනවා නම් ඔබට දැනෙන වෙහෙසකර ස්වභාවය කොච්චර ඇත්තටම මධ්‍ය ලක්ෂය කියන්නේ මොකක්ද කැලුම් මහත්මයා අපි ඒක ගැනත් පොඩ්ඩක් කතා කරමු. දැන් මධ්‍ය ලක්ෂය පාගන්න එපා කියන තරනේ අපි හැම වෙලාවෙම කතා කරන්නේ මධ්‍ය ලක්ෂය කියන්නේ මොකක්ද? ගෙදර මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ අතරම ගත්තාම අපි ඔකට විවිධ අර්ථකථන දෙනවා. නැත්නම් භාෂාවේ වචන තියෙනවා. අපි ඔකට බ්‍රහ්මපාදය කියලා කියනවා, මධ්‍ය ලක්ෂය කියලා කියනවා, සෙන්ටර් පොයින්ට් එක කියනවා. ඒතර මේ ගෙදර කොන් වලට පාද බෙදනකොට ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය කියලා ඇවිල්ලා මැදම කොටසට පින්ඩේට අපි කියනවා බ්‍රහ්මපාදය කියලා. එතකොට අපි සාපේක්ෂව ගත්තාම මේකේ එන කාරණාව තමයි මධ්‍ය ලක්ෂයට අපි කිව්වා බ්‍රහ්මපාදයේ වැටෙන ස්ථානය කියලා. ඒතර මේ බ්‍රහ්මපාදයේ වැටෙන ස්ථානය සාපේක්ෂව ගත්තාම විවිධ කුල තියෙනවනේ. එතකොට මේ විවිධ තත්වලදී ගත්තාම අපි වේද ප්‍රකාශවලදී මේක විවිධ අර්ථකථන තියෙනවා. හැබැයි සාපේක්ෂව ගත්තොත් මැද අපි මිනිස්සෙගේ ශරීරය ගත්තාම ඔබ දැකලා ඇති ඩා වින්චිගේ පින්තූරයක් තියෙනවා. මිනිස්සුන්ගේ අත් මෙහෙම විහිදලා තියෙන පින්තූරයක්. ඒ කියන්නේ මේ පින්තූරේ තියෙනවා මිනිස් අත් රූප මෙහෙම හැම පැත්තටම විහිදිච්ච අත් රූපයක්. ඒතර මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේක සර්කල් එකක් නැත්නම් රවුමක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ සමපාත කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සයාගේ නාභිය, බුරිය මධ්‍ය ලක්ෂයේ අපි සලකන්නේ. එතකොට අපි එතනින් තමයි අම්මත් එක්ක මව් කුසේදී මිනිස්සයා සම්බන්ධතාවය නිර්මාණය කරගන්නේ. ඒතර මව් කුස තුලදී දරුවාට ශක්තිය ලබා ගන්න කෝඩ් එක බවට පත් වෙන්නේ පෙකණි වල බවට පත් වෙන්නේ මේ මධ්‍ය ලක්ෂයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඔය විදිහටම අපේ gedara මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ gedara නාභිය. gedara අපිට ගත්තොත් එහෙම ඒ නාභිය ඉඳලා තමයි විශ්වයත් එක්ක එක කෝඩ් වෙන්නේ. අපි අපි පෙකණි වල හරහා අපේ ශරීරයේ ශක්තිය ගත්තාseම අපේ නිවසට විශ්වයත් හරහා ශක්තිය ගන්නෙ මෙතන. ඒ නිසා තමයි අපි මේක වටේට පාද බෙදාන මේ මැද පොයින්ට් එක විතර ගන්නෙ. ඒතර මේ මැද පොයින්ට් එක තමයි අපි විශ්වයත් එක්ක සම්බන්ධ කරන ස්ථානය බවට පත් වෙන්නේ. ඔබට සමහරවිට දන්නේ දැන් ගුරුවරු නම් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නම් පොඩි වැරද්දක් කරත් ගුරුවරු ගොඩක් වෙලාවට පිරිමි ළමයින්ගෙන් බඩෙන් අල්ලලා මිරිකන එක තමයි කරන්නේ. බඩෙන් අල්ලලා මිරිකපුවාම ගොඩක් වෙලාවට ඒ අර කොච්චර උසමහත ළමයෙක් වුණත් අපි අර සමස්ත පද්ධතියම හැකිලෙනවා. මුළු පද්ධතියම හැකිලෙනවා මුකුත් කරගන්න බැරි වෙනවා අපි ලොක් වෙනවා. ඒතර ඔය කියන න්‍යායම සිද්ධ වෙනවා ගෙදරක මධ්‍ය ලක්ෂයටත් අපි මොනවා හරි බරක් තිබ්බාම මුළු ගෙදර අපි කියන ප්ලේට් ভাইබ්‍රේෂන් එක ඒ ভাইබ්‍රේෂන් එකම හැකිලෙනවා. මේව ගේම හැකිලලා තියෙන වැඩක් කරන්න බෑ. ගෙදර සියලු ශක්ති පද්ධතියන් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක අතිශය භයානකයි. හරි. ওই විදිහට තමයි මධ්‍ය ලක්ෂණය පිළිබඳව ඔබ දැනුවත් කරන අපිට තවත් දුරකථන නම්බරක් තියෙනවා. නිලූෂා මහත්මිය එකතු වෙනවා. ආයිබෝන් සුබ දැසනක්. ආයිබෝන්. හරි. ඔබතුමියගේ ජන්මපත්‍රය තොරතුරු අපිට කියන්න. මම 1989 7 වෙනි මාසේ 25 වෙලාව 2:58ට උදෑසන. දිස්ත්‍රික්කය කොහෙද? හරි. වෘෂභ ලග්නයේද? විශේෂ කාරණයක් තියෙනවද ඔබතුමියට දැනගන්න? ඔව් විවාහය ගැන සහ අනාගතය ගැන. හරි බලමු. මේකේ ගත්තාම වෘෂභ ලග්නය. එතකොට මේකේ කුජ සිකුරු කේතු කියන ග්‍රහයෝ සිංහ රාශියේ නැත්නම් 4 වෙනි තැන්පත් වෙලා පවතිනවා. අනිත් අතට ගත්තාම රවි 22 වෙනි දරකානාධිපතියා කුජ 64 වෙනි නවාංශකාධිපතියා මතක තියාගන්න ප්‍රධාන බාධාකාරී ග්‍රහය රවි බවට පත් වෙලා ඒ රවිගේ මහදසාවක් තමයි ඔබට
ඔගෝස්තු 2023 පස්වෙනි මාසෙ වෙනකම්ම පවතින්නේ. ඒ නිසා හි බාධාකාරී ස්වභාවයකුත් පවතිනවා. මොකද මේක හත්වැන්නත් එක ත්‍රිකෝණගත දෘෂ්ටියකින් තමයි රවි ඉන්නේ. මේක කාරණාව ඒතරම්ම සුබ තත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඊට අමතරව ගත්තොත් එහෙම ඔබතුමීට සාමාන්‍යයෙන් ගත්තොත් කලත්‍ර ශාප දෝෂයක් සසරේ ස්වාමි ශාප දෝෂයක් මේකේ පවතිනවා. කලත්‍ර ශාප දෝෂයක් කියලා අපි ඒකට කියනවා. ඒකත් සාමාන්‍යයෙන් ගත්තොත් විවාහය, ප්‍රේමය, ලෞකික සැප සම්පත්තීන් වලට සුළු බාධාකාරී ස්වභාවයක් ඇති වෙනවා. රාහු 10 වෙන්නේ. ඒ නිසා වෘත්තිමය කටයුතු ආදී දේවල් වලින් ටිකක් ඇවිදීමේ ස්වභාවයක්, රස්තිය ආදු වීමේ ස්වභාවයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්කමක් පෙන්눔 කරලා තියෙනවා. හැබැයි ඔබතුමී යම් කිසි ව්‍යාපාරික කටයුත්තකට යොමු වෙනවා නම් ඒ කියන්නේ අතරේක ආදායම මාර්ග, ජලය, දියරමේ දේවල්, හොටෙල් ශේෂ්ත්‍ර, රූපලාවන්‍ය කටයුතු, ඒ වගේ අංශවලට ඔබතුමීට යොමු වෙන්න පුළුවන්කමක් පවතිනවා නම් රසායනික ද්‍රව්‍ය හෝ බෙහෙත් වර්ග හෝ එවැනි දේවල් වලින් අතරේක ආදායමක් නැත්නම් ඔබගේ ව්‍යාපාරික කටයුත්තක් පවත්වනවා නම් ඒ වගේ දේවල් වලට ඉතාමත්ම සුභයි කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම සෙනසුරු 8 වෙනි තැන්පත් වෙලා පවතිනවා වක්‍රව. සෙනසුරු 8 වෙනි තැන්පත් වුණාම ටිකක් අර මානසිකව අපි මුලින්නුත් කිව්වා පොඩ්ඩක් හිතෙන්න පුළුවන් මම සලකන තරමට මට සලකන්නේ නැහැ කියලා. ඒකත් ඔබගේ විවාහයේ ප්‍රේමයට යම්කිසි ගැටලුවක් ඇති වෙන්න හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. මේ කියන කාරණා දිහා ගත්තාම ඔබටත් ගොඩාක් හොඳයි අපි මුලින්ම කියපු පාන්දර 3:00 4:00 වෙලාවේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම කියන කාරණාව. අනිත් අතට ගත්තාම ඔබතුමීට විශේෂයෙන්ම හොඳයි ඉරිද දවස්වලට දාන්නේ ආහාර වර්ග දන් දෙන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒක ඉතාමත්ම සුභවාදී තත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම බුද්ධ ආදී අටතැනට ආදී දේවල් ගැන සිහිපත් කරමින් ඔබට පුළුවන් නම් ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්න උත්සාහ දැරීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. ඒ අතරතුරේදී ඔබට පුළුවන්කමක් පවතිනවා නම් මාස 3කට විතර සැරයක් කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් අවුරුදු 40කට වඩා වැඩි 35ට වඩා වැඩි මෙහෙණින් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලාට පාවහන් වගේ දේවල් දන් දෙන්න පූජා කරන්න පුළුවන්කම තිබුණා නම් මේ අශුභ ශක්තිය යම් ප්‍රමාණයකට පාලනය කරගෙන සුභ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්කමක් පවතිනවා. නිතර අර තමන් කරපු යහපත් වැඩ කටයුතු මෙනෙහි කරන්න හිතන්න ඒක ඉතා වැදගත්. හොඳයි. ওই විදිහට තමයි ඒ ජන්මපත්‍රයේ තොරතුරු දැන් කැලුම් මහත්මයා අපි සතුට ළඟා කර ගැනීම ගැන අපි වාස්තු කොහොමද සම්බන්ධ වෙන්නේ කියලාත් අපි කතා කරා. දැන් කැලුම් මහත්මයා හැමදාම පිළිවෙත් ගැන කතා කරනවා. දැන් අපිට සතුට ළඟා කර ගන්න නම් ජීවිතේම කියන්නේ ප්‍රශ්නයක් කියන තැනින් පටන් ගත්ත නිසාම මේ ප්‍රශ්න කරදර බාධක ඕනම කෙනෙක්ට ඕනම කාලයකදී ඕනම වෙලාවකදී ඇති වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා කැලුම් මහත්මයා අපි පොදුවේ උපදෙසක් දෙමුකෝ මොනවද තියෙන පිළිවෙත් අපි සතුට ළඟා කර ගන්න නම් අපි මේ විදිහට පිළිවෙත් අනුගමනය කරන්න. මොකද බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාරයන් තියෙනවා කැලුම් මහත්මයාගේ පිළිවෙත් සම්බන්ධයෙන්. ඒ නිසා අපි කතා කරමු මොනවද තියෙන පිළිවෙත් කියලා. ඔව්. අපි සාපේක්ෂව ගත්තොත් ඔබ අප ඉන්න භූමියේ ගෙයින් එළියට බහිනකොට කටු සහිත ගස් තියාගන්නට එපා. නිතර කටු සහිත පළතුරු වල ගස් වෙන්න පුළුවන්, මල් ගස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කටු සහිත පින්තූර වෙන්න පුළුවන්. මේවා ඔබගේ ඇහැ ගැටෙන නිත ගැටෙන විදිහට තියාගන්නට එපා. ඒ වගේම මේකදී අපි කියනතොත් කෝමාරිකා හැර. මොකද කෝමාරිකා තියාගත්ත කියලා එහෙම ගැටලුවක් නැහැ. එතකොට එහෙම ගස් වර්ග තියාගැනීම ඒ තරම්ම සුභවාදී දෙයක් නැහැ. එතකොට අනිත් කාරණාව තමයි ඔබ නිදාගන්න ඇඳ යට නිතරම පිරිසිදුව තියාගැනීම කළ යුතු කාරණයක් බවට පත් වෙනවා. අබලි ද්‍රව්‍ය, ලට්ට ලොට්ට වගේ දේවල්, යකඩ ද්‍රව්‍ය වගේ දේවල් ඔබගේ නිදාගන්න ඇඳ යට තියාගන්නට එපා. ඒ වගේම ඔබ කිසිම වෙලාවක උතුරට හිස දාලා නිදාගන්නත් එපා. ඒකත් ඔබගේ මානසික පීඩාව ඇති වෙන්න හේතුවක්. ඒ වගේම බාල්කයක් යට බීම් එකක් යට ඔබ නිතර වාඩි වෙලා ඉන්න එපා. විශේෂයෙන් ඔබ රාජකාරී කරන ස්ථානයට බීම් එකක් බාල්කයක් යට වාඩි වෙන්න එපා. ඒ වගේම බාල්කයක් බීම් එකක් යට නිදා ගන්න යන්නත් එපා. ඒ ඇවිල්ලා එක පැත්තක්. අනිත් පැත්තේ කාරණාව ගත්තාම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ඔබගේ මනස ශක්තිමත් කර ගැනීම අපි අර කිව්ව වගේ පාන්දර 3:00 4:00 අතර භාවනා කරන්න. ඔබට ඒ අතරතුරේදී කරන්න පුළුවන්කමක් තියෙනවා සඳුදා දවස්වලට. සඳුදා දවස්වලට උදේ 6යි 7යි අතර කියන කාල පරිච්ඡේදයේදී ඔබට පුළුවන් නම් මාළුන්ට කෑම දාන්න. සඳුදා උදේ 6යි 7යි අතර. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් කිරි ආහාර, කිරි පැකට්ස්, කිරි වර්ග, කිරිබත් වගේ දේවල් දන් දෙන්න, පූජා කරන්න ආදී දේවල් කරන්න. ඒක ඉතා හොඳයි. ඒ වගේම දුගී දුප්පත් භාවයට පත් වෙලා ඉන්න, අසරණ භාවයට පත් වෙලා ඉන්න කාන්තාවන්ට, එහෙම නැත්නම් කුඩා කාන්තා දරුවන්ට ඔබට පුළුවන්කමක් පවතිනවා. ඔබට පුළුවන් විදිහට කෑම, බීම, ඇඳුම්, පැළඳුම් ආදී දේවල් දන් දෙන්න. ඒ වගේම විවාහමය ප්‍රශ්නයක් නිසා හෝ දරුපල ප්‍රශ්නයක් නිසා ඔබ මානසිකව පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් විවාහ නොවිච්ච, හරිද? අපි කියනවා වැඩිවියට පත්වෙච්ච, විවාහ නොවිච්ච, අපි කියන්නේ ආසන්න වශයෙන් වැඩිවියට පත් වෙලා අවුරුදු 2-3ක් වගේ අතලොත වයසක ඉන්න ගැහැණු දරුවෝ 7 දෙනෙක්ට ගෙදරට ගෙන්නලා ඉවර වෙලා ඔබට පුළුවන්කමක් පවතිනවා නම් මේක සාමාන්‍ය එලිපිට කියන දේවල් නොවෙන්න පුළුවන්. ගැහැණු දරුවෝ 7 දෙනෙක් ගෙදරට ගෙනල්ලා ඉවර වෙලා ඒ ඇයට හොඳට කෑම බීම දීලා ඒ ඇයට ඇඳුම්,
ඒ වගේම පොත්පත්, ඒ වගේම ඒව සතුටු වෙන්න පුළුවන් විදිහක සෙල්ලම් බඩුවක් වෙන්න පුළුවන්, රසවත් ආහාරයක් වෙන්න පුළුවන්, වෙනත් ඒ අය ප්‍රිය කරන දෙයක් වෙන්න පුළුවන්. මානසිකව ඒ අයට අපි කියන්නේ අනේ මේක ෂෝක් කියලා හිතන විදිහ එහෙම මානසික සතුටක් ඔබගේ භූමිය ඇතුළේදීම ඒ අයට ඒක දැක්කහම හිත පිරලා යන්න පුළුවන් විදිහ සතුටක් සහිත දෙයක් දන් දෙන්න. එහෙම දන් දීලා ඒව සතුටෙන් පිටත් කරන්න. එතකොට ඔබගේ ඔය gedara භූමියේ යම් කිසි තියෙනවා නම් මානසිකව හිර වෙලා තියෙන ගතියක්, ඒ හිර වෙලා තියෙන ගතිය දුරු කරගන්න පුළුවන්. ඒකෙන් සෑහෙන ග්‍රහඵල සංඛ්‍යාවකුත් සසරේ ණය තියෙනවා නම් සසරේ ණයත් ඔබට දුරු කරගන්න යම් හැකියාවක් ලැබේ. ඉතින් ඔය පිළිවෙත් අනුගමනය කරලා බලන්න ජීවිතය සතුට තමයි වැදගත් වෙන්නේ. කායික සතුට, මානසික සතුට මේ සියලුම මොන ආකාරයෙන් ගත්තත් අපිට සතුට තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. අපි ජීවිතේ ඕනම දෙයක් කරන්නෙත් සතුට දෙන්න හිතන දේවල්. ඒ නිසා අනෙක් අයගේ සතුට ගැනත් තමන්ගේ සතුට ගැනත් අපි වැඩිපුරම හිතන කාලයකදී සතුට ළඟා කර ගන්න නම් අන්න අර කැලොම් මහත්මයා කියපු පිළිවෙත් අනුගමනය කරන්න පුළුවන්. තවත් ඔබට තොරතුරු අවශ්‍ය නම් අපි දුරකථන අංකය ලබා දෙනවා. කැලොම් මහත්මයාව මුණ ගැහිලාම ඔබට පුළුවන් තව දුරටත් වැඩිදුර තොරතුරු දැන කියා ගන්න සහ මේ පිළිවෙත් පිළිබඳව එතකොට වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවස නිවැරදිව සකස් විය යුත්තේ කෙසේද කියන වග කැලොම් මහත්මයා සමග සම්බන්ධ වෙලා ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැන ගන්න 0778යි 99යි 53යි 53 0778යි 99යි 53යි 53 තමයි කැලොම් මහත්මයාගේ දුරකථන අංකය. ඔස්සේ ඔබට පුළුවන් පෞද්ගලික වෙතම මුණ ගැහිලා ඔබට අවශ්‍ය කරන කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. එහෙමනම් කැලොම් මහත්මයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසෙත් සුබ දවස වෙනුවෙන් ඔබත් සමග එකතු වුණු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා ගෘහ වාස්තුවේදී කැලොම් ගුණතිලක මහත්මයාට අපි නැවතත් ලබන සතියකදී මුණ ගැහෙමු. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.